හොඳයි ඔයාලා සියලුම දෙනා සුබ දවසක් කියලා පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Microsoft Excel පිළිබඳව. ඉතින් Microsoft Excel කිව්වහම බොහොම දෙනෙක් දන්නවා Microsoft Office package එකත් එක්ක එන ප්‍රධාන මෘදුකාංග අතරින් එකක් තමයි Microsoft Excel කියන්නේ. ඉතින් Microsoft Excel අපි මෙතනදී අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Microsoft Excel 2019 කියන මෘදුකාංගය තමයි අපි අද මෙතනදී භාවිතා කරන්නේ 2019 version එක. නමුත් 2019 ඇත්තටම ගත්තොත් මේ version වල ලොකු වෙනසක් නැහැ. 2019 2016 2013 මේ version තුනම ගත්තොත් බොහෝ දුරට සමානයි. ඉතින් Microsoft වල අලුත් version එක මේ 2021 ඔක්තෝබර් 5 වෙනිදාට නිකුත් වෙන්න නියමිතයි. නමුත් ඒකෙදි වුණත් ලොකු වෙනසක් වෙන එකක් නැහැ. මේ 2019 version එකත් එක්ක. ඉතින් 2007 වගේ version ගත්තොත් 2003 2007 වගේ version ගත්තොත් මේ 2019ත් එක්ක යම් වෙනසක් තියෙනවා. නමුත් වර්තමානයේ ගොඩ දෙනෙක් ඔය 2013 16 19 වගේ version භාවිතා කරනවා නම් මේ පාඩම ගොඩාක් ඒගොල්ලන්ට වැදගත් වෙයි. ඉතින් Microsoft Excel කියන්නේ අපි මොකක්ද කියලා මුලින්ම බලමු. Microsoft Excel කියලා අපි හඳුන්වන්නේ ස්ප්‍රෙඩ්ෂීට් වර්ගයට අයිති මෘදුකාංගයක් තමයි Microsoft Excel. ඉතින් අපි Microsoft Word පිළිබඳව කලින් පාඩම් වලදී කතා කරලා තියෙනවා. Word වලට වඩා Microsoft Excel ගොඩක් වෙනස්. ස්ප්‍රෙඩ්ෂීට් මෘදුකාංගයක් කියලා කියන්නේ එහෙම නැත්නම් අපි සිංහලෙන් පැතුරුම්පත් වර්ගයේ මෘදුකාංගයක් විදිහට හඳුන්වනවා. එතකොට මේ පැතුරුම්පත් මෘදුකාංගයක් කියන්නේ ගණිත කර්ම ඉටු කිරීම සඳහා අපි සාමාන්‍යයෙන් භාවිතා කරන කොටු රූපතක ස්වරූපයක් තමයි මේ මෘදුකාංගයේ අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් මේක තීරු සහ පේලි වලින් හැදිච්ච කොටු රූපතක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ස්ප්‍රෙඩ්ෂීට් මෘදුකාංග වර්ග බොහෝමයක් තියෙනවා. නමුත් ලෝකේ ජනප්‍රියම මෘදුකාංගයේ විදිහට අපිට Microsoft Excel හඳුන ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මෙතනදී අපි ගණිත කර්ම තමයි මේ Excel මෘදුකාංගයෙන් සිද්ධ කර ගැනීමට බලාපොරොත්තු. නමුත් අපිට විශාල ප්‍රයෝජන ගොඩක් අපිට මේ Excel මෘදුකාංගයෙන් ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම Excel නිර්මාණය කරලා තියෙන්නේ ව්‍යාපාරික විශේෂයෙන්ම ව්‍යාපාර වලට අවශ්‍ය කරන ඒ ව්‍යාපාරික ගනුදෙනු ඒත් එක්කම බැඳිලා තියෙන අනෙකුත් කටයුතු සඳහා තමයි Microsoft Excel භාවිතා කරන්නේ. විශේෂයෙන්ම වර්තමානයේ ව්‍යාපාරවල බොහෝමයක් කටයුතු මේ Microsoft Excel මෘදුකාංගය මගින් ඉටු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ගිණුම් තැබීම ඒ වගේ දේවල් මෙතනදී විශේෂ වෙනවා. ඉතින් වර්තමානයේදී ගත්තොත් මේ Excel මෘදුකාංගය ගොඩක් ජනප්‍රියයි. මේ ගිණුම් කරන කටයුතු සඳහා විශේෂයෙන්ම බදු සැකසීම් ඒත් එක්කම ව්‍යාපාරයේ තියෙන පොත් තැබීමේ කටයුතු, ගෙවීමේ කටයුතු ඒ වගේ කටයුතු සිදු කිරීම සඳහා. නමුත් මේ Excel මෘදුකාංගය ව්‍යාපාරික කටයුතු වලට විතරක් නෙමෙයි සාමාන්‍ය පුද්ගලයෙක්ගේ වුණත් විශේෂ ඔහුගේ අවශ්‍යතාවයන් සඳහා විවිධ කටයුතු සඳහා මේක භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට එස්තමේන්තුවක් සකසා ගැනීමක් ඒත් එක්කම පැමිණීමේ සටහනක් සකසා ගැනීම ඒ වගේ සාමාන්‍ය පුද්ගලයෙක්ට අවශ්‍ය කරන කාරණා වුණත් මේ Excel වලින් ඉටු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබ මොන ශාස්ත්‍රීය රැකියාවක් කරත් මේ Microsoft Excel කියන මෘදුකාංගයෙන් ඔබට අනිවාර්යෙන් ප්‍රයෝජන රසක් අරගන්න පුළුවන්. මොකද Microsoft Excel කියන මෘදුකාංගය ලෝකේ තියෙන බොහෝමයක් රැකියා ශාස්ත්‍ර ඉලක්ක කරලා ඒවැය තියෙන අවශ්‍යතාවයන් සඳහා ප්‍රයෝජන ගන්න තමයි Microsoft Excel මෘදුකාංගය නිර්මාණය කරලා තියෙන්නේ. හොඳයි එහෙනම් අපි Excel පාඩම පටන් ගමු. මුලින්ම අපි Excel විවෘත කරගන්න start වලට ගිහිල්ලා type කරන්න පුළුවන් Excel කියලා. එතකොට ඔයගොල්ලන්ගේ Excel මෘදුකාංගයට විවෘත කරගන්න අවශ්‍ය shortcut එක ඔයගොල්ලන්ට පෙන්නනවා. මේක උඩ ක්ලික් කරලා අපිට Excel මෘදුකාංගය විවෘත කරගන්න පුළුවන්. එතකොට Excel මෘදුකාංගය විවෘත වෙනකොට home page එක විදිහට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ page එකක් තමයි මුලින්ම විවෘත වෙන්නේ. මෙතන වම් පැත්තේ ඔයගොල්ලන්ට ප්‍රධාන tabs තුනක් තියෙනවා home, new, open කියලා. ඉතින් මේ home tab එකේ තියෙනවා මෙන්න මේ ස්ථානයේ blank workbook කියලා. එතකොට Excel වලදී අපි හදන මේ ලේඛනයක් හඳුන්වන්නේ workbook එකක් කියලා. දැන් Word වලදී අපි හදන ලේඛනය හඳුන්වන්නේ document එකක් කියලා. නමුත් Excel වලදී document කියලා හඳුන්වන්නේ නැහැ. ඒක මතක තියාගන්න මුලින්ම Excel වලදී අපි හදන ලේඛනයක් හඳුන්වන්නේ workbook එකක් කියලා. ඉතින් මේ දකුණු පැත්තේ මෙන්න මේ තියෙන්නේ මේ templates. ඒ කියන්නේ Excel වලදී අපිට මේ Excel මෘදුකාංගය තුලම හදලා තියෙන templates. ඉතින් අපි templates භාවිතා කරන්න යන්නේ නැහැ මේ අවස්ථාවේදී. අපි blank workbook එකක් තමයි අලුතෙන් නිර්මාණය කරන්න යන්නේ. ඒත් එක්ක මෙන්න මේ recent කියන ස්ථානයේ තියෙනවා අපි අවසාන
කියන්නේ අපි මෑතකදීම විවෘත කරලා වැඩ කරපු Excel මේ ලේඛන ටික මෙන්න මේ ස්ථානයේ තියෙනවා. ඉතින් එතනින් අපිට විවෘත කරගන්න අවශ්‍යයි නම් එයින් මෑතකදීම වැඩ කරපු Excel ලේඛනයක් අපිට මේක උඩ ක්ලික් කරලා විවෘත කරගන්න පුළුවන්. මේ new tab එකට ගියාට පස්සේ අපිට මෙතනක් තියෙනවා blank workbook කියලා. අපිට මෙතනිනුත් පුළුවන් අලුතෙන් Excel sheet එකක් නිර්මාණය කරන්න. ඒ වගේම templates උත් මේ මෙතනදිත් අපිට templates භාවිතා කරන්න පුළුවන්. මේ open කියන තැනට ගියාමත් අපිට පුළුවන් අපි පරිගණකයේ තුල හදලා තියෙන සහ මෑතකදී භාවිතා කරපු Excel workbooks බලන්න සහ ඒවා නැවත අපිට විවෘත කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මෙතන තියෙනවා අපිට මේ pin කියලා. එතකොට මේ pin කියන්නේ අපිට කැමති නම් අපි නිතර භාවිතා කරන Excel ලේඛන මොනවා හරි තියෙනවා නම් අන්නේ Excel ලේඛන ටික අපි මෙතන අමුණලා තියන්න පුළුවන් pin කරලා. එතකොට අපි ඒත් එක්කම අපිට මේ last week එකේ අපි open කරපු ලේඛන මොනවද ඊට කලින් open කරපු ලේඛන මොනවද කියලා සියල්ල පෙන්නනවා. අපිට ඒවා අවශ්‍යයි නම් මෙතනින් ක්ලික් කරලා විවෘත කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට සමහර කට්ටිය Excel කලින් හදපු sheet එකක් open කරන්න ගියාම ඒගොල්ලෝ hard disk එකේ විවිධ තැන් වලට ගිහිල්ලා හොයනවා කොහෙද මේක මෙන් save කරේ කියලා. ඇත්තටම එහෙම යන්න අවශ්‍ය නැහැ. Excel මුලින්ම විවෘත කරගත්තා නම් Excel වල ඕගොල්ලෝ කලින් හදපු ලේඛන ටික ඒ හදපු දිනත් එක්කම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ මෙතනින් ඕගොල්ලන්ට දිනේ බලා ගන්න පුළුවන්. ඒ දිනෙත් එක්ක ඕගොල්ලෝ හදලා කම්පියුටර් එකේ කොහේ save කරලා තිබ්බත් ලේඛනේ මෙන්න මෙතන වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා ඒක ගොඩක් වැදගත් අපිට මේ Excel එක වැඩ කරද්දී ඇත්තටම හරිම ලේසි අපිට කලින් හදලා save කරපු ලේඛනයක් මෙතනින් ඉක්මනට හොයාගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි මෙතනදී මුලින්ම Excel අපි ලේඛනයක් හදන විදිහ බලමු. හැබැයි ඊට කලින් මම තව පොඩි දෙයක් කියන්නම්. මම මෙතනදී භාවිතා කරන්නේ Microsoft Excel වල 2019 එහෙම නැත්නම් Microsoft Office package එකේ 2019 කියන version එක. ඉතින් ඔගොල්ලෝ භාවිතා කරන version එක සමහර වෙනස් වෙන්න පුළුවන්. නමුත් ලොකු වෙනස්කමක් නැහැ. ආසන්න අවුරුදු වල Excel Office packages බොහෝ දුරට එක හා සමානයි. හොඳයි. එහෙනම් මෙතන blank workbook වලට ගිහිල්ලා මම අලුතෙන් Excel workbook එකක් විවෘත කරනවා. හරි. දැන් අපිට අපේ Excel workbook එක විවෘත වුණා. දැන් ඔයගලන්ට පේනවා Excel workbook එක විවෘත වුණාට පස්සේ මේක කොටු දැලක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි මේකට කියනවා spreadsheet එකක් කියලා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට ඕනෙම මේ කොටුවක type කිරීමේ හැකියාව තියෙනවා. මේ ඕනෙම කොටුවක අපිට type කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් spreadsheet මෘදුකාංග වල තියෙන විශේෂත්වය තමයි මේ විදිහට කොටු දැලක් විදිහට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ කොටු දැල හැදිලා තියෙන්නේ ඔයගලන්ට පේනවා මෙන්න මේ අතට තීරු තියෙනවා. පේලි. මේ අතට පේලි තියෙනවා. මේ පේලි වලට තියෙනවා අංකයක් 1 2 3 4 5 ඔය විදිහට අපි පල්ලෙහාට mouse wheel එක කරකවල වැළුවොත් පල්ලෙහාට ඔය විදිහට විශාල පේලි ප්‍රමාණයක් තියෙනවා. ඒත් එක්කම ඔයගලන්ට පේනවා මේ තීරු columns මේ විදිහට අපිට තියෙනවා A B C D E F ඔය විදිහට ඉංග්‍රීසි හෝඩියේ අකුරු භාවිතා කරලා ඔය විදිහට අපි දකුණු පැත්තට ඔය වගේ ගියොත් එතකොට A B C D ඉවරුණාට පස්සේ අවසානයේදී Z වලින් පස්සේ නැවත අපිට එනවා AA කියලා. ඊට පස්සේ A AB AC AD ඒ විදිහට. එතකොට ওই විදිහට අපිට මේ පැත්තට විශාල columns ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ column එකක් සහ row එකක් ඡේදනය වෙන තැන මේ තියෙන පොඩි කොටුවක්. මේ තියෙන එක පොඩි කොටුවක් අපි හඳුන්වන්නේ cell එකක් කියලා. ඉතින් මේ cell ඇතුලේ අපිට කැමති විදිහට type කරන්න පුළුවන් වචන ඕනෑම දෙයක් අපිට මේකෙදි type කිරීමේ හැකියාව තියෙනවා මේ cell එකක් ඇතුලේ. ඉතින් Excel වලදී මේ grid එක එහෙම නැත්නම් මේ worksheet එක හැදිලා තියෙන්නේ පේලි. එහෙම නැත්නම් අපි කියන row 1,48,576ක්. ඒ කියන්නේ පල්ලෙහාට අපිට 1,48,576ක් දක්වා අපිට type කරන්න පුළුවන්. ඒත් එක්කම තීරු 16,384ක් අපිට මේ අතට. මේ අතර මේ වගේ A B C D ඔය විදිහට තීරු 16,384ක් තියෙනවා. ඉතින් අපිට ඒ අවසාන තීරුවට අපිට මේ Excel වල තියෙන අවසාන තීරුවට සහ අපිට පේලියට ගමන් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ keyboard එකේ control key එකයි
පහළට තියෙන arrow key එකයි එබුවොත් මේ තියෙන්නේ Excel වල මේ workbook එකේ ඔයගලන්ට පේනවා මෙතනින් පල්ලෙහාට කොටු නෑ. මෙතනින් පල්ලෙහාට සෙල් නෑ. මේ හරිය හිස්. එතකොට මේ තියෙන්නේ 1,48,576 වෙනි පේලිය. ඔයගලන් keyboard එකේ නැවතත් control key එකයි දකුණු පැත්තේ arrow key එකයි එබුවොත් ඔයගලන්ට යන්න පුළුවන් මේ Excel වල තියෙන අන්තිම එහෙම නැත්නම් 16384 වෙනි තීරුවට යන්න පුළුවන්. එතකොට ඒකේ නම තමයි XDF. XDF. හරි අපි නැවතත් control key එක සහ arrow key එක උඩට සහ වම් පැත්තට ඔබලා අපිට ආපහු පළවෙනි සෙල් එකට එන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ පළවෙනි සෙල් එක. අපි අර කලින් ගියේ අවසාන මෙන්න මේ තියෙන්නේ අවසාන සෙල් එක. Excel වල මේ තියෙන අවසාන සෙල් එක ඒත් එක්කම මේ තියෙන්නේ පළවෙනි සෙල් එක. හොඳයි අපි Excel එක නෙමෙයි ඕනෑම මෘදුකාංගයක් එක්ක වැඩ කරද්දී මුලින්ම කරන්න ඕනේ වැඩේ තමයි අපි මේ ડોකියුමන්ට් එක එක වතාවක් හරි අපි මුලින් සේව් කරගන්න ඕනේ. නිසා අපි මේ ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ උඩ මෙන්න මේ ස්ථානයේ book 1 කියලා තියෙන්නේ. ඉතින් අපි ඒ කියන්නේ මේක සේව් කරලා නැහැ තාම. ඉතින් අපි මේක කැමති නමකින් අපිට සේව් ඇස් කරගන්න පුළුවන් ෆයිල් වලට ගිහිල්ලා මම මෙතනදී මගේ කම්පියුටර් එකේ hard disk එකේ e partition එකේ මම මේක සේව් කරනවා my excel කියලා. my excel කියලා මම මේක සේව් කරනවා. ඒතර සේව් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතනින් my excel කියලා නම වෙනස් වෙලා තියෙනවා. හොඳයි. දැන් අපි මම මුලින්ම කිව්වා මේ අපි excel වලදී workbook එකක් කියලා තමයි මේක හඳුන්වන්නේ. එතකොට මේ workbook එකක් excel workbook එකක් කියන්නේ මේක හැදිලා තියෙන්නේ sheet වලින්. ඒතර මේ අපිට පේන්න තියෙන මේ කොටු දැල grid එක අපිට කියන්න පුළුවන් sheet එකක් කියලා. එතකොට මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා sheet 1 කියලා තියෙනවා. එතකොට පොතක් වුණාම පිටු තියෙනවා වගේ මේ excel workbook එකක් හැදිලා තියෙන්නේ sheet වලින්. excel sheet වලින්. ඒතර මේ sheets අපිට book එකක් නම් sheet එකට වඩා තියෙන්න ඕනේ. අපිට මෙන්න මේ ස්ථානයේ ක්ලික් කරලා අලුතෙන් sheets හදාගන්න පුළුවන්. ඒකයි අපි මේකට workbook එකක් කියන්නේ. ඒතර ඔයගොල්ලන්ට පේනවා අර පොතක පිටු වගේ අපිට මේ පිටු කීපයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒතකොට මේ තියෙන්නේ එකම පිටුව නෙමෙයි. දැන් එකම sheet එක නෙමෙයි. දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේකේ මම එක type කරන්නම්. ඊළඟ sheet එක ක්ලික් කරාම ඒක නෑ. ඒ කියන්නේ මේක වෙන sheet එකක්. මම මේකේ දෙක type කරන්නම්. ඊට මේකේ මම ඇතුලේ 3 type කරොත් දැන් ඔයගොල්ලන්ට පේනවා මේවා පොතක පිටු පෙන්නනවා වගේ තමයි. ඔය තියෙන පළවෙනි sheet එක, මේ තියෙන දෙවෙනි sheet එක, මේ තියෙන තුන්වෙනි sheet එක. ඒතර මේ sheets අපිට ගොඩාක් හදන්න පුළුවන්. ඒකයි Excel workbook එකක් කියන්නේ. document එකක් කියලා අපි මේවට කියන්නේ නැහැ. ඉතින් මෙතනදී අපිට මෙන්න මේ sheets අපිට නම් කරගන්න පුළුවන්. ඒකේ අපිට මේ භාවිතා කිරීමේ පහසුවට අපිට අවශ්‍යයි නම් මේවා rename කරගන්න පුළුවන්. මේ sheet 1, sheet 2, sheet 3 කියලා තියන්නේ නැතුව අපිට මේ sheets මේක උඩ double click කරාම මෙන්න මේ sheet 1 කියන එක උඩට ගිහිල්ලා double click කරාම ඔයගොල්ලන්ට පුළුවන් මේක කැමති විදිහට rename කරගන්න. හරි. එතකොට ඔයගොල්ලන්ට කැමති නමක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. හරි. මම මෙතනදී type කරනවා මේකට ex1 කියලා. හරි. ex1. ඊට පස්සේ දෙවෙනි එක උඩට ගිහින් ක්ලික් කරාට ඩබල් ක්ලික් කරාට පස්සේ අපිට ඒක රීනේම් කරන්න පුළුවන්. මම ඒක ex2 කියලා නම් කරගන්නවා. ඔය විදිහට අපිට කැමති විදිහට මේවා රීනේම් කරගන්න පුළුවන්. හරි. එතකොට අර sheet 1, sheet 2, sheet 3 කියලා නෙමෙයි තියෙන්නේ. දැන් අපිට කැමති විදිහක මේක රීනේම් කරගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මේ sheets වලට අපිට ඕන නම් අර හඳුනා ගැනීමේ පහසුව සඳහා කලර් එකක් දෙන්නත් පුළුවන්. අපිට හදිස්සි හරි මේකක් මේ වම් පැත්තට අරගෙන යන්න ඕන නම් ඩ්‍රැග් කරලා අරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ක්ලික් කරලා mouse එක අතාරින්නේ නැතුව ඒක අපිට ওই විදිහට අරගෙන යන්න පුළුවන්. එතකොට අපිට මොකක් හරි අංකවල මාරුවක් කරගන්න ඕනොත් ඒ sheets මාරු කරගන්නත් පුළුවන්. ඒත් එක්ක මේකට අපිට කලර් එකක් දෙන්න පුළුවන්. ආයි මේකේ නම වෙනස් කරගන්න ඕන නම් අපිට අර වගේම ඩබල් ක්ලික් කරලා නම වෙනස් කරගන්නත් පුළුවන්. මේකට අපිට කලර් එකක් දෙනව නම් මුලින්ම අපි කරන්න ඕනේ මේක උඩ රයිට් ක්ලික් කරලා එතකොට අපිට එනවා මෙන්න මේ වගේ පොඩි මෙනු එකක් විවෘත වෙනවා. හරි.
මේ විවෘත වෙන මෙනු එකේ තියෙනවා අපිට ටැබ් කලර් කියලා එකක්. ටැබ් කලර්. එතනින් අපිට ගිහිල්ලා මේවට මේ කැමති පාටක් දෙන්න පුළුවන්. ඒතර ඔයගලන්ට පේනවා මේකේ පාට වෙනස් වෙනවා. බෑර ලොකු පාට වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒක අපි වගේ ක්ලික් කරලා එහාට ගියාට පස්සේ අපිට ඒක පැහැදිලිව පේනවා. ඒතර මේවට අපිට කලර්ස් දෙන්න පුළුවන් අර අපිට හඳුනා ගැනීමේ පහසුව සඳහා. හරි. ඒතර ඔය වගේ අපිට මේ විවිධ කලර්ස් මේ ටැබ්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේක හරියට පිටු පහක දැන් පොතක් වගේ තමයි මේක පිටු පහක කොටු රූල් පොතක් වගේ කියලා අපිට හිතන්න පුළුවන්. හරි. එතකොට අපිට කැමති මේ ෂීට් එකක වැඩ කරගෙන යන්න පුළුවන්. ඒක අපි ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට පේනවා අපි මේ ෂීට් එකට එනවා. හරි. හරි. එතකොට අපි මේ ෂීට් 1 එකේ ඉඳන් අපි වැඩ කරනවා කියලා හිතමු. හරි. ඉතින් මෙතනදී අපි මූලික වශයෙන් දැනගන්න ඕනි තව මේ Excel වලදී හඳුනා ගන්න ඕනි කාරණා කීපයක් තියෙනවා. ඉතින් Word වල වගේම මේ උඩ තියෙන කොටස අපි හඳුන්වනවා රිබන් එක විදිහට. එතකොට මේ රිබන් එකේ ගත්තොත් සම්පූර්ණ මේ කොටස අපි රිබන් එක විදිහට හඳුන්වනවා මේ උඩ තියෙන සම්පූර්ණ කොටස. එතකොට මේ රිබන් එකේ මේ උඩම තියෙනවා අපි tabs විදිහට හඳුන්වනවා මෙන්න මේ තියෙන කොටස් ටික. ඉතින් අපි Word වලදී කතා කරා අය ගැන. ඉතින් Word වගේම තමයි මේ දේවල් අපි අමුතුවෙන් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. Home tab එක තියෙනවා, insert tab එක. ඔය වගේ අපිට tabs තියෙනවා draw, page layout, formula, data, views ඔය වගේ tabs තියෙනවා. එතකොට මේ tabs යටතේ මේක එක tabs යටතේ ඔයගලන්ට පේනවා මෙන්න මේ ඉරි වලින් වෙන් කරලා commands group කියලා තමයි මේවට කියන්නේ. එතකොට මෙතන තියෙන්නේ මේ font command group එක. මෙන්න මේ සම්පූර්ණ කොටස අපි හඳුන්වන්නේ font command group එක. එතකොට මෙතන තියෙනවා මේ alignment command group එක. එතකොට මේ ඉරෙන් වෙන් කරලා තියෙනවා. එතකොට number, style, cell එතකොට ඒ වගේ commands group කරලා තියෙනවා. එතකොට මේ පොඩි ඒවා අපි හඳුන්වන්නේ විධාන එහෙම නැත්නම් commands කියලා. හරි. ඉතින් ඊට අමතරව අපිට මූලික වශයෙන්ම මේ Excel වල ආකෘති මෙන්න මේක පිළිබඳ අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ. අපි මේක හඳුන්වන්නේ formula bar එක කියලා. ඒ කියන්නේ Excel වලදී අපි ගණන් හදනකොට අපි මේ cell එකක මොනවා හරි දෙයක් type කරොත් ඔයගලන්ට පේනවා ඒක formula bar එකේ type වෙනවා. එහෙම නැත්නම් අපිට මොනවා හරි දෙයක් type කරන්න ඕන නම් අදාළ cell එකට ගිහින් click කරලා මෙන්න අපි හිතමු දැන් මෙතන මම click කරනවා. click කළා මෙතන type කරන්නත් පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා මම type කරන්නේ මෙතන. නමුත් ඒක type වෙන්නේ මෙතන. ඒතර මේ formula bar එක අපිට ඉතාම වැදගත්. අපි කරන කියන හැම දෙයක්ම මේ formula bar එකේ පෙන්눔 කරනවා. අපි ඉස්සරහට ඒ ගැන තව දුරටත් කතා කරනවා. ඒත් එක්ක මෙන්න මෙතනට ඔයගලන්ට පේනවා මේ name box කියලා කොටුවක් තියෙනවා. මේ name box කියන කොටුවේ ඔයගලන්ට දැන් පෙන්නනවා මෙන්න මෙතන මම ක්ලික් කරොත් B2 කියලා තමයි පෙන්නන්නේ. දැන් මේ B2 කියන්නේ cell address එක. ඒක ඊටාම වැදගත්. අපිට ඉස්සරහට අපි ගැන කතා කරනවා තවත්. ඒතර මේ B2 කියන්නේ cell address එක. මොකද මේ අපි ක්ලික් කරන හැම කොටුවකටම cell address එකක් තියෙනවා. එහෙම නැත්නම් address එකක්. දැන් මෙන්න මෙතන ගත්තොත් B1 කියන එක හැදෙන්නේ පේලිය අංකයයි තීරුවේ ඉංග්‍රීසි අකුරයි. ඒතර තීරුවේ ඉංග්‍රීසි අකුර B මෙතන අංකය මම මෙතන ක්ලික් කරොත් B1. මෙතන ක්ලික් කරොත් B2. ඔයාලට පේනවා මෙතන ක්ලික් කරොත් B4. ඒතර මේ පැත්තේ මම ක්ලික් කරොත් මෙතන තීරුව E මේ පැත්තේ පේලිය අංකය 3. එහෙනම් E3. එතකොට ඔයගලන්ට ඒක පැහැදිලිව මෙතන පේනවා E3 කියලා තමයි මෙතන තියෙන්නේ. හරි. ඒතර ඒක අපි cell address එක විදියට හඳුන ගන්නවා. ඒක අපිට ඊටාම වැදගත්. ඊළඟට Excel පටන් ගන්න කලින් අපි මූලික වශයෙන්ම දැනගත යුතු වැදගත්ම කාරණේ තමයි. මොකද ගොඩ දෙනෙක් කරන වැරද්දක් තමයි දැන් මේ Excel වලදී මම ඕගලන්ට මුලින්ම කිව්වා මේකේ පේලි විශාල ප්‍රමාණයක් තියෙනවා 16384ක්. තීරු පේලිත් තියෙනවා ඒ වගේම 144576ක්. ඒතර මේ page එක ගත්තොත් අපිට කම්පියුටරය තුළ මෙහෙම පොඩි ඉඩකින් පෙන්නුවට මේක විශාල පිටුවක්. මේක විශාල පරිගණක තිරයක නිරූපණය කරත් මේක අපිට පෙන්වලා ඉවර කරන්න බෑ. එතකොට අපි සාමාන්‍යයෙන් Excel වල වැඩ කරනකොට මුලින්ම කළ යුතු දේ තමයි page setup එකක් හදාගන්න එක. අපි මෙතන මොන හරි අපිට අවශ්‍ය කරන ගණන් ටික හදලා මේ පැත්තේ හදලා ආයි මෙහෙ හදලා අපි තැන් වල
අපි එහෙම ගණන් හදන්න යන්නේ නැහැ මේක ඉඩ තියෙන ලොකු කොලයක් නේ කියලා. Word වලදී නම් අපිට එහෙම නැහැ අපිට වැඩ කරන්න ඕනේ පිටුව පැහැදිලිව තියෙනවා. A4 එකද එහෙම. නමුත් Excel වල එහෙම නැහැ. Excel වල අපිට page වෙන් කරලා නැහැ. අපිට එතකොට හිතා ගන්න බෑ අපි print out ගන්න ගියාම A4 එකකටද ගන්නෙ කොහොමද ගන්න කියලා. ඒ නිසා ගොඩ දෙනෙක් මුහුණ දෙන ගැටලුවක්. ඒගොල්ලෝ මේක පුරාම තැන් තැන් වල ඉඩ තියෙන හින්දා අපිට මේ මෙන්න මෙතනට ගියාට පස්සේ මෙතන ස්ක්‍රෝල් බාර් එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා මේක මේ පැත්තට අරගෙන යනකොට මෙන්න මෙතන ක්ලික් කරලා අපිට මේක මේ පැත්තට ටයිප් කර කර යන්න පුළුවන්. හරි ඒ වගේ මෙන්න මේ ස්ක්‍රෝල් බාර් එක තියෙනවා ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන මේක පල්ලෙහාට ක්ලික් කරගෙන යනකොට පල්ලෙහාට යනවා. එතකොට ඕන තරම් මේක ටයිප් කරන්න ඉඩ තියෙනවා. එහෙම ඉඩ තිබුණා කියලා අපි හැම තැනම ටයිප් කරලා හරියන්නේ නැහැ. මොකද අපි මේ කරන හැම වැඩක්ම print out එකක් ගන්න වුණොත් අපිට එච්චර විශාල කොලයකට ගන්න බෑ. මොකද මේක උඩා දුරට අපි හදාගෙන ගිහිල්ලා තිබුණා. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕනේ දේ තමයි ඔයගොල්ලෝ Excel වල නෙමෙයි මොන මෘදුකාංගයක වැඩ කරත් Word හරි ඔයගොල්ලෝ මුලින්ම බලන්න ඕනේ මේකේ print out එක ගන්නෙ මම මොකටද A4 එකකටද A3 එකකටද B4 එකකටද මොකද්ද page එක කියලා කල්පනා කරන්න ඕනේ. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕනේ Excel වල වැඩ පටන් ගන්න කලින් මේක save කරන්න ඕනේ. ඊළඟට කරන්න ඕනේ දේ තමයි page setup එක අනිවාර්යෙන් හදන්න ඕනේ. page setup එක හදන්න නැතුව Excel වල වැඩ පටන් ගන්න එපා. හරි ඊළඟට බලමු කොහොමද මේ page setup එක එහෙම නැත්නම් අපි page layout එක හදාගන්නේ කියලා. ribbon එකේ උඩ තියෙන page layout tab එකට ගියාට පස්සේ අපිට මෙතනින් පුළුවන් අපේ page setups වලට අදාළ properties ටික හදාගන්න. මෙතන අපි මුලින්ම තෝරන්න ඕනේ property එක තමයි මේ orientation එක. ඒ කියන්නේ අපි print out එක ගන්න බලාපොරොත්තු වෙන කොලේ අපි මොන අතරද පාවිච්චි කරන්නේ portraitද landscapeද portrait කියන්නේ අපි මෙම කෙලින් අතට නම් අපි ඔය වගේ උස අතට නම් කොලේ භාවිතා කරන්නේ අපිට පුළුවන් portrait තෝරන්න එහෙම නැත්නම් අපි මේ අතට නම් අපිට මෙතනින් තෝරන්න පුළුවන් landscape කියන එක තෝරන්න පුළුවන්. එතකොට මෙතනින් අපි portrait කියන එක අපි තෝරනවා. portrait කියන එක තේරලා ඊට පස්සේ මෙන්න මේ size වල ගියාම අපිට තියෙනවා මේ letter legal A5 A4 B5 ඔය විදිහට අපිට විවිධ sizes තියෙනවා. envelope ඔය පොඩි sizes A3 ඒ වගේ sizes ඔක්කොම ටික මෙතන තියෙනවා. ඉතින් මෙතනින් අපි සාමාන්‍ය භාවිතයට ගන්න අපි A4. ඒ නිසා අපි මෙතනින් තෝරන්න ඕනේ A4 size එක. දැන් එතකොට අපි අන්නේ page setup එක හැදුව ගමන්ම ඔයගලන්ට පේනවා ඇති මේ අපේ work මේ sheet එකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙතනින් මේ කඩ ඉරි වලින් වෙන් වෙලා තියෙනවා. ඒතර පල්ලෙහාට අපි ගියොත් මෙන්න මෙතනින් නැවත අපිට හරහට ඉරක් තියෙනවා. එතකොට මෙන්න මේ කොටස මේ තියෙන්නේ A4 එකක size එක. මේක තමයි ඊටාම වැදගත් එක. මේ තියෙන්නේ A4 එකක size එක. Word වලදී අපිට A4 page එක ගන්නට තියෙනවනේ වගේ. දැන් ඔයගලන්ට මම මේක මේ zoom out කරලා එහෙම නැත්නම් පොඩි කරලා බැලුවොත් මෙන්න මේ විදිහට පේන්නේ. දැන් ඔයගලන්ට පේනවා මේ A4 size වලට අපේ අර මුළු grid එකම එහෙම නැත්නම් Excel worksheet එකම A4 වලට කොටස් වලට වෙන් කරලා තියෙනවා. මොකද අපි page setup එකේ size එකේ A4 තියපු හින්දා. හරි. ඉතින් ඔයගලන්ට මේක මේ zoom in zoom out කරන්න. එහෙම නැත්නම් මේ ලොකු කරන්න සහ පොඩි කරන්න මෙන්න මෙතන තියෙනවා මේ zoom panel එක. මේ zoom panel එක පාවිච්චි කරලා මේ පැත්තට අරගෙන ගියොත් මේක විශාල වෙනවා 100% තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. අපිට මේක 100ට ඔහම ඔය විදිහට පොඩි කරාට පස්සේ ඔයගලන්ට පේනවා දැන් මේ A4 size වලට මේ සම්පූර්ණ විශාල grid එකම සම්පූර්ණ විශාල මේ සියලුම Excel වල තියෙන cell සහ මේ columns අපිට A4 size එකට ඉරි ඇදලා පෙන්නලා තියෙනවා. ඉතින් අපි zoom කරාට පස්සේ අපිට 100% මට්ටමට අපි ගෙනාවහම අපිට හරි. එතකොට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕනේ අපි වැඩ කරන්න මෙන්න මේ A4 එක ඇතුලේ. අපි කරන වැඩ ටික කරන්න ඕනේ මෙන්න මේ A4 එක ඇතුලේ. මොකද එහෙම නැත්තම් අපිට පුළුවන් දැන් මෙහෙම එක දිගට මේ සෙල් එකේ ක්ලික් කරලා අපිට එක දිගට ওই විදිහට ටයිප් කරගෙන යන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා එතකොට එක කොටසක් තියෙන්නේ එක A4 එකක ඉතුරු කොටස තියෙන්නේ අනිත් A4 එකේ. මේ ඉරෙන් වෙන් වෙලා තියෙන A4 එක. එතකොට අපිට ගැටලුවක් එනවා print එක ගන්න ගියාම එක කොටසක් මේ පැත්තේ page එකේ තියෙනවා ඉතුරු කොටස අනිත් page එකේ තියෙන්නේ. ඒ නිසා ඒ ගැන අවබෝධය තියාගන්න ඕනේ. ඒකයි
අපි වැඩ කරනකොට මුලින්ම page setup හදාගන්න කියන්නේ ඒකයි. එතකොට අපි දැනගන්න ඕනේ අපි මෙන්න මේ A4 එක ඇතුලේ තමයි වැඩ කරන්නේ. අපි orientation එක වෙනස් කරොත් landscape වලට දැන් ඔයගලන්ට පේනවා ඒක මේ විදිහට වෙනස් වෙලා තියෙනවා. මේ තියෙන්නේ A4 එක අපිට මෙන්න මේ ප්‍රමාණය තමයි A4 එක. A4 එක අපිට ඔය තියෙන්නේ A4 එකේ ප්‍රමාණය. හරි එතකොට ඒ වගේ A4 විදිහට තියෙනවා. ඒ නිසා page setup එක මම කිව්වේ ඒකයි මේක ඊටාම් වැදගත් කියලා. හරි ඊට පස්සේ අපිට මාජිනුත් ඒ වගේම වැදගත්. දැන් Word වල නම් අපිට සම්පූර්ණ page එකේම මාජින් එක තියෙනවා. නමුත් මෙතන මාජින් එක විදිහට සලකන්නේ අපි print out එකක් ගන්න ගියාට පස්සේ A4 එකේ තියෙන මාජින් එක. ඒ කියන්නේ අපි දැන් මේ සම්පූර්ණ කොටස ඇතුලේ අපිට type කරන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. දැන් Word වල එහෙම නැහැ. අපිට මාජින් එකේ type කරන්න බෑ. නමුත් දැන් මේකේ අපිට මේ කොටසෙම මේ A4 size එකේ කොටසෙම අපිට type කරන්න පුළුවන්. අපිට මේ A4 size කොටසෙම අපිට type කරන්න පුළුවන්. මොනවා හෝ අපේ තියෙන ගණන් හරි කැමති දෙයක් මේ A4 කොටසේ අපිට හදා ගන්න පුළුවන්. ඒතර print out එකක් ගන්න ගියාට පස්සේ මේ තියෙන A4 කොටස. ඒතර මේකේ අපිට type කරන්න පුළුවන්. ඒතර print out එකක් ගන්න ගියාට පස්සේ අපි මෙන්න මේ තියෙන margin එක හිස් විදිහට වටේට ඉතුරු වෙනවා. ඒකයි මෙතන margin අපි තෝරන්නත් ඕනේ. මොකද අපිට අපේ A4 එක පොතකට ගන්නවා නම් එහෙම නැත්නම් bind කරනවා නම් එතකොට අපිට ඉඩ තියා ගන්න ඕන නිසා අපි margin එක මෙතන තියෙනවා. මේ 0.75 තියෙනවා. එහෙම නැත්නම් 1 තියෙනවා. මේ අඟල් වලින් මෙතන කියලා තින්නේ. එතකොට අපිට මේ ප්‍රමාණය custom margin වලට ගිහිල්ලා ඕනනම් වෙනස් කරගන්න පුළුවන්. ඒතර custom margin වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ dialog box එකක් page setup dialog box එක open වෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට මේ margin වල වම් පැත්තට ඕනනම් අපිට ටිකක් bind කරනවා නම් වැඩියෙන් එකට වඩා වැඩියෙන් හදා ගන්න පුළුවන්. ඒ වගේ පල්ලෙහා. ඒතර මේ top එක ඕනනම් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. right එක left එක. එතකොට ඒ වගේ අපිට margin කැමති විදිහට හදා ගන්න පුළුවන්. ඒතර margin එක අපි කැමති විදිහට හදා ගන්න ඕන නම් margin වලට ගිහිල්ලා මේ තියෙන ඒවා අපි අරගන්න නැත්නම් අපිට පුළුවන් මෙතනින් custom margin වලට ගිහිල්ලා මේ කැමති margin එකක් තියාගන්න. ඒතර left, top, right, bottom. ඊට අමතරව header සහ footer කියලා තියෙනවා. ඒතර header කියන්නේ මේ page එකේ ඔයගලන්ට පේනවා මෙන්න මෙතන මෙන්න මේ රූපේ පෙන්වන විදිහටම මෙන්න මේ කොටසට තමයි අපි header එක කියන්නේ. ඒ කියන්නේ තවත් උඩ කොටසක්. අපිට උඩින් වැඩිපුර ඉතුරු වෙන්න සහ footer එක කියන්නේ තව මේ විදිහට පල්ලෙහෙන්. footer එක කියන්නේ පල්ලෙහෙන්. ඒතර ඒකටත් අපිට තව 0.5ක් හරි ඒක ඕනනම් 0.25ක් හරි 0 හරි අපිට කරන්න පුළුවන්. ඒතර ඔයගලන්ට පේනවා ඒක වෙනස් කරනකොට ඒක අපිට පෙන්눔 කරනවා මෙතන. හරි. එතකොට මේ margin ටික අපිට මේ විදිහට custom කරලා අපිට කැමති විදිහක හදා ගන්නත් පුළුවන්. හරි. හොඳයි. මෙතන තියෙන මේ print area setup එක ගැන අපි අවසානයේදී කතා කරනවා කොහොමද print එකක් ගන්නකොට ඒ කොටසට අවශ්‍ය කරන සැකසුම් අපි හදා ගන්න විදිහ අපි අන්තිමට කතා කරනවා. හොඳයි. එහෙනම් අපි Excel වල මේ ගණන් එහෙම නැත්නම් ගණන් හදන ආකාරයට අපි යමු මුලින්ම. ඉතින් Excel වලදී අපිට මේ ඕනෙම තැනක අපිට මේ ගණන් හැදීම කරන්න පුළුවන්. ඉතින් Excel වලදී ගණන් හදන්න පුළුවන් අපිට ආකාර කීපයක් තියෙනවා. ඉතින් Excel වල ගණන්ම හදනවා කියන එක නෙමෙයි ඒකේ අදහස. අපිට ඊට වඩා සෑහෙන දේවල් මේකේ කරන්න පුළුවන්. ඉතින් Excel වල ප්‍රධාන ආකාර දෙකක්. එහෙම නැත්නම් අපිට සරල ගණන් හදන්න පුළුවන්. මේ සෙල් එකක් ඇතුලේ අපිට කැල්කියුලේටර් එකකින් කරන ඕනෑම ගණිත කර්මයක් මේකෙදී අපිට කරගන්න පුළුවන් මූලික ගණිත කර්ම. ඒකට අපි මුලින්ම සමාන ලකුණ ගහන්න ඕනේ මේ සෙල් එකේ. සමාන ලකුණ ගහලා තමයි ඕනෑම Excel වලදී ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. සමාන ලකුණ ගහලා තමයි අපි ගාණක් හදනවා නම් හදන්නේ. හරි. ගණන් වලදී. ඒතර සමාන ලකුණ ගහලා මම සාමාන්‍ය කැල්කියුලේටර් එක තියෙන ගණිත කර්මයක් ගහනවා 10 කීබෝඩ් එකේ ධනස ලකුණ තියෙනවා 10 ධන 10. 10 ධන 10. ඊට පස්සේ කීබෝඩ් එකේ enter එක එබුවාට පස්සේ ඔයගලන්ට පේනවා 20 කියන උත්තරේ ලැබිලා තියෙනවා. සහ ෆෝමියුලා බාර් එක මම ඔයගලන්ට කලින් කිව්වා ඊටාම වැදගත් කියලා. දැන් මෙන්න මේ 20 කියන උත්තරේ උඩ මම ක්ලික් කරොත් 20 කියන උත්තරේ උඩ මම ක්ලික් කරොත් සෙල් එකේ 20 කියන්නේ B4 සෙල් එක. මේ තියෙන්නේ සෙල් ඇඩ්‍රස් එක මෙතන. ඒතර B4 සෙල් එකේ සෙල් එක උඩ මම ක්ලික් කරොත් ඔයගලන්ට පේනවා ෆෝමියුලා බාර් එකේ 10 ධන 10 කියලා තියෙනවා. හරි. සමානයි 10 ධන 10. ඒතර ෆෝමියුලා බාර් එකේ
මේ 20 කියන උත්තරේ හැදිච්ච විදිහ අපිට පෙන්눔 කරනවා. ඉතින් අපිට මේකෙදි සරල ගණිත කර්ම සමාන ලකුණත් එක්ක විසඳ ගන්න පුළුවන්. හරි. අඩු කිරීම කියලා ගැහුවොත් කීබෝඩ් එකේ අඩු කිරීම 50. එන්ටර් කරාට පස්සේ අපිට උත්තරේ 50 විදිහට ලැබෙනවා. හරි. එතකොට 10 වැඩි කිරීම. ඒතර වැඩි කිරීම සඳහා පාවිච්චි කරන්නේ Word මේ Excel වලදී තරු සලකුණ කීබෝඩ් එකේ වැඩි කිරීමේ සලකුණක් නැහැ. තරු සලකුණ 8 කියන ඉලක්කමත් එක්ක තියෙනවා. හරි. 20. මම එන්ටර් කරොත් මෙතන මුලින්ම අපි සමාන ලකුණ ගහලා ඉන්න ඕනේ. නැත්නම් ගාණක් වෙන්නේ නැහැ. හරි. හරි. එතකොට අපිට 200 කියන උත්තරය එනවා. එතකොට අපි ඔය වගේ මේ සෙල් උඩ ක්ලික් කරාම අපිට ෆෝමියුලා බා එකේ ඒක හැදිච්ච විදිය පේනවා. ඒ වගේ අපිට ඔය කැල්කියුලේටර් එකකින් කරන සරල ගණිත කර්ම අපිට Excel වලදී කරගන්න පුළුවන්. ඉතින් අපි Excel භාවිතා කරන්න ඕනේ නැහැ නේ. එහෙනම් අපිට කැල්කියුලේටර් එකක් පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ ගණිත කර්ම කරනවා නම්. ඒ නිසා අපිට Excel වලදී ඊට වඩා සෑහෙන දේවල් කරන්න පුළුවන්. මේ සරල ගණිත කර්ම වලට අමතරව Excel වලදී අපිට ඕන නම් තව ක්‍රම දෙකකට ගණිත කර්ම සිද්ධ කරන්න පුළුවන්. එකක් තමයි ෆෝමියුලා. එහෙම නැත්නම් අපි ඒව හඳුන්වන සූත්‍ර කියලා. සූත්‍ර භාවිතා කරලා අපිට ගණිත කර්ම සිද්ධ කරන්න පුළුවන්. ඒත් එක්කම ශ්‍රිත. එහෙම නැත්නම් ෆන්ක්ෂන්. Excel වලදී අපිට ෆන්ක්ෂන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ගණන් හදන්න පුළුවන් ශ්‍රිත. ඉතින් ওই ක්‍රම දෙක පාවිච්චි කරලත් අපිට ගණන් හදන්න පුළුවන්. අපි මුලින්ම මේ ෆෝමියුලා එකක් කියන එක මොකක්ද කියලා බලමු. දැන් මම මේ සෙල් වල අංක ටිකක් ටයිප් කරගෙන යන්නම් මේ වගේ. අපි හිතමු කාගේ හරි ළමයි ටිකගේ ලකුණු කියලා. හරි. A කියන කෙනාගේ හරි අපි 50යි ඔය වගේ B කියන ළමයාගේ ලකුණු 100යි. ඉතින් ඕගොල්ලන්ට මේ විශේෂයක් තියෙනවා අපිට මෙහෙම පල්ලෙහාට දැන් මෙතන මම C කියලා ටයිප් කළා මේ පැත්තට මට arrow key එකෙන් යන්න පුළුවන්. arrow key එකෙන් ගිහිල්ලා මම මෙතන 50යි කියලා enter කරාම ඒක පල්ලෙහායකට යනවා. ඉතින් ඕනනම් අපිට මෙතනට ආයි ගෙනහලා D tab key එක එබුවොත් ඒක දකුණු පැත්තට යනවා. ඒක මතක තියාගන්න අපි භාවිතා කරන විදිහ. දැන් මම මෙතනදී 80යි කියලා ටයිප් කළා කීබෝඩ් එකේ enter key එක එබුවාම එයා ආපහු අතන්ට යනවා. මොකද Excel වලින් අඳුර ගන්නවා මේ විදිහට තමයි අපි ටයිප් කරන අනුපිළිවෙල කියලා. මම මෙතනදී ආයි E කියලා ටයිප් කරලා tab එක එබුවොත් එයා දකුණු පැත්තට යනවා. tab කීබෝඩ් එකේ tab ස්පේස් එක. මම මෙතන ලකුණු ආයි 56යි කියලා ටයිප් කළා මම එන්ටර් කරොත් එයා ඊළඟ ටයිප් කරන්න ඕනේ තැනට තමයි යන්නේ. හරි දැන් මම මෙතන ඉඳලා එන්ටර් කරොත් එයා පල්ලෙහාට යනවා. මේ F කියන තැන ඉඳන් මම කීබෝඩ් එකේ එන්ටර් කී එක ගහුවොත් එයා පල්ලෙහාට යනවා. හරි ඒ අපි රටාවකට ටයිප් කරනවා නම් ඒක ඒ විදිහට වෙනස් වෙනවා. අපි මෙතන ටැබ් කී එක ගැහුවට පස්සේ දැන් මෙතන F කියන තැන ඉඳන් මම ටැබ් කී එක ගැහුවාම ටැබ් කී එක ගහලා මම මෙතන 89 කියලා ටයිප් කළා. දැන් එන්ටර් කරොත් එයා රතන් තමයි යන්නේ. හරි. ඒ නිසා arrow key එකෙන් මේ පැත්තට කොහොම ගන්නවට වඩා ඔයගොල්ලෝ tab එකකින් ගත්තාම ඒක යා මතක තියාගන්නවා ඊළඟට එන්ටර් කරපු ගමන් අනිත් පැත්තට තමයි යන්නේ. මම හිතනවා ඒක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. හරි. ඔය වගේ දැන් ලකුණු ටිකක් ටයිප් කරගන්නවා. දැන් මේකේ මට එකතුව ගන්න ඕනේ. මම මෙතන ටයිප් කරගන්නවා total කියලා. total කියලා ටයිප් කරගන්නවා. දැන් මට එකතුව ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකතුව ගන්න පුළුවන් මේ ක්‍රම කීපයක්. එකක් තමයි මේ ෆෝමියුලා එකකින් මට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆන්ක්ෂන් එකකින් මේ එකතුව අරගන්න පුළුවන්. ෆෝමියුලා එකකින් ගන්නත් පුළුවන්, ෆන්ක්ෂන් එකකින් ගන්නත් පුළුවන්. ඉතින් ෆෝමියුලා එකකින් ගන්න පුළුවන් මට සමාන. ඒතර ෆෝමියුලා එකක් අපි ලියන්න පුළුවන්. දැන් මේ මෙන්න මේ ටිකේ තමයි එකතුව ඕනේ. 50 100 50 80 56 89. ඒතර මම මෙන්න මේක උඩ ක්ලික් කරනවා. දැන් ඔයගලන්ට පේනවා මෙතන C3 කියලා වැටෙනවා. සමාන ලකුණ ගහලා මම මෙයා උඩ ක්ලික් කරාම mouse එක ගෙනහිල්ලා C3 කියන්නේ මෙයාගේ cell address එක. ඔයගලන්ට පේනවා මෙන්න මෙතන C3 කියලා තියෙනවා. මේ C3 කියලා මෙතන තියෙනවා. හරි. එතකොට මේ cell address එක තමයි මේ ඇවිත් තියෙන්නේ. එහෙනම් ඒකට අපි ධන ලකුණ ගහනවා. එයයි. එතකොට ධන ලකුණ ගහපු ගමන් ඒක කොටු වෙනවා ඔයගලන්ට පේනවා. මේ 100 කියන එකනත් මට එකතු කරන්න ඕනේ. දැන් 100 කියන්නේ C4. මම ඒක උඩ ක්ලික් කරපු ගමන් මෙතන C4 කියලා වැටෙනවා. මම නැවතත් කීබෝඩ් එකේ ධන ලකුණ ඔබලා mouse එකෙන් මෙන්න මේ 50 උඩ ක්ලික් කරනවා. එතකොට C5 කියලා වැටෙනවා. නැවත මම කීබෝඩ් එකේ ධන ලකුණ ඔබනවා. mouse එකෙන් මෙන්න මේ 80 උඩ ක්ලික් කරනවා. නැවත කීබෝඩ් එකේ මම ධන ලකුණ ඔබනවා. 56
තියෙන සෙල් එක උඩ මම නැවත ක්ලික් කරනවා. නැවත මම ධන ලකුණ ඔබනවා. 89 තියෙන සෙල් එක උඩ මවුස් එක ක්ලික් කරනවා. දැන් ඔයගලන්ට පේනවා ටෝටල් එක හැදෙන්නේ C3 C4 C5 C6 C7 C8. මේක බොහොම සරල සමීකරණයක් නේ. එහෙම නැත්නම් අපිට මේක සරල සූත්‍රයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ටෝටල් එක හැදෙන්නේ කොහොමද C3 C4 C5 C6 C7 C8. ඒවට අපි කියනවා සූත්‍ර කියලා. මේ සූත්‍රේ ටයිප් කරලා ඉවරලා එන්ටර් කරාට පස්සේ ඔයගලන්ට පේනවා එකතුව ඇවිල්ලා තියෙනවා. සහ මේ එකතුව උඩ ක්ලික් කරපු ගමන් ෆෝමියුලා බාර් එකේ සූත්‍රය මොකක්ද කියලා පෙන්නනවා. මේ තියෙන සූත්‍රය. ඒතර සූත්‍රය හැදිච්ච විදිහ මේක උඩ මම ක්ලික් කරපු ගමන් සූත්‍රය හැදිච්ච විදිහ මේ සෙල් වල මට ওই විදිහට පෙන්නනවා. මේ විදිහට පෙන්නනවා. හරි. ඒතර මේක එක ක්‍රමයක්. ඊළඟට අපිට පුළුවන් මේක වෙනුවට මේ සූත්‍රයක්නේ මම මේක මකනවා කීබෝඩ් එකේ delete key එක ඔබපු ගමන් මට මකා ගන්න පුළුවන්. මේ සූත්‍ර වෙනුවට Excel වල තියෙනවා අපිට ශ්‍රිත function. ඒ කියන්නේ කලින් ගොඩනගපු සූත්‍ර වලට තමයි අපි ශ්‍රිත කියන්නේ. එතකොට දැන් Excel වලදී මේ ශ්‍රිත විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා විවිධ ගණිත කර්ම කර ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් ශ්‍රිත Excel වලදී පාවිච්චි වෙනවා. විශේෂයෙන්ම ගිණුම් කරන වෙන්න පුළුවන්. ඊට අමතරව විද්‍යාත්මක සූත්‍ර වෙන්න පුළුවන්. ඊට අමතරව ගණිතමය සූත්‍ර වෙන්න පුළුවන්. ඒ වගේ ඉංජිනේරුමය මේ කාර්යයන් සඳහා භාවිතා කරන ශ්‍රිත වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ක්ෂේත්‍රවල ලෝකේ මේ විවිධ රැකියා ක්ෂේත්‍ර විවිධ ගණිත කර්ම විද්‍යාඥයන්ට අවශ්‍ය කරන විශාල ප්‍රමාණයක් ශ්‍රිත ගණිත කර්ම පහසු කරගන්න ශ්‍රිත Excel වල තියෙනවා. ඉතින් එතෙන්දී මේ සරලම ශ්‍රිතයක් තමයි මම මෙතනදී ඔයගලන්ට මෙතනදී මූලික වශයෙන් කියලා දෙන්නම් මේ sum කියන එක. ඒතර මේ Excel වලදී sum කියලා ශ්‍රිතයක් පාවිච්චි වෙනවා. sum කියන එකේ අදහස තමයි මොනවා හරි සංඛ්‍යා සමූහයක සියල්ලේ එකතුවට අපි කියන්නේ sum එක කියලා. දැන් මෙතන සංඛ්‍යා තියෙනවා 6ක්. මේ සංඛ්‍යා 6ේ sum එක කියලා කියන්නේ මේ ඔක්කොගෙම එකතුවට. එතකොට අපිට සමාන ලකුණත් එක්ක මම මෙතන කැපිටල් හරි සිම්පල් හරි ඒක ගැටලුවක් නැහැ. ඕනනම් කැපිටල් ගහන්න පුළුවන්. ඕනනම් මට සිම්පල් ගහන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. sum කියලා මම ගහනවා. එතකොට ඔයගලන්ට පේනවා ඇති මෙන්න ලිස්ට් එකක් එනවා. ඒතර මේ ලිස්ට් එකේ උඩින්ම තියෙනවා sum කියන එක. මම මේක ක්ලික් කරොත් මට sum සමානයි sum වරහණක් එනවා. ඒත් එක්කම පල්ලෙහැන් පෙන්නනවා මේ sum කියන ශ්‍රිතේ සම්පූර්ණ කරන්න ඕනේ විදිහ තමයි මේ පල්ලෙහැන් පෙන්නන්නේ. sum කියන ශ්‍රිතේ සම්පූර්ණ කරන්න ඕනේ වරහණට පස්සේ නම්බර් එකක්, කමාවක්, නම්බර් එකක් කොහොමම වරහණක්. ওই විදිහට තමයි අවසන් කරන්න ඕනේ. හරි මම මේ වරහණට පස්සේ කර්සර් එක බ්ලින්ක් වෙනවා ඕගොල්ලන්ට පේනවා ඇති. උඩට ගිහිල්ලා මට sum එක ගන්න ඕනේ මෙතන ඉඳන්. C3 ඉඳන්. ඒ නිසා මම මෙතන ක්ලික් කරනවා මුලින්ම. දැන් ඔයගලන්ට පේනවා අතන්ට මෙතනට ඇවිත් තියෙනවා C3 කියලා. ඊළාට මෙතන ක්ලික් කරලා ඩ්‍රැග් කරගෙන, ඒ කියන්නේ මවුස් එකේ ක්ලික් එක අතාරින්න නැතුව ඒ විදිහටම පල්ලෙහාට ඇදගෙන එනවා. ඒතර ඔයගලන්ට පේනවා ඩොට් දෙකක සලකුණක් එක්ක ওই විදිහට වෙනස් වෙනවා. C5 C6 C7 මට ඕනේ C8 දක්වාම ඕනේ. මම එතනට ගෙනහලා නතර කරනවා. නතර කළා මේ කර්සර් එක බ්ලින්ක් වෙන එක තැනින් කීබෝඩ් එකේ මම වරහණ වහනවා. හරි. දැන් ඔයගලන්ට පේනවා ශ්‍රිතේ තමයි sum. ඒ කියන්නේ sum කියන්නේ එකතු අරගන්න C3 සෙල් එකේ ඉඳන් C8 දක්වා තියෙන ඔක්කොම අංකවල. ඒක තමයි මේකෙන් කියවෙන්නේ. මේක එන්ටර් කරපු ගමන් ඔයගලන්ට පේනවා අර උත්තරේම අපිට ලැබෙනවා. ඒතර මේවට අපි කියනවා ශ්‍රිත කියලා. එතකොට අර සූත්‍රයකට වඩා ශ්‍රිතයක් අපිට බොහොම ලේසි. ඒතර ශ්‍රිතයකින් අපිට බොහොම ඉක්මනට පිළිතුරු ලබා ගන්න පුළුවන් මේ ගණිතමය පිළිතුරු. ඉතින් ශ්‍රිත විශාල ප්‍රමාණයක් Excel වලදී භාවිතා වෙනවා. අපි ඒවා මේ පාඩමේ ඉස්සරහට කතා කරමු මොනවද මේ ශ්‍රිත කියලා. මෙතෙන්දී මම මේ බොහොම සරල ශ්‍රිතයක් තමයි පැහැදිලි කරේ. ඉතින් අතර මට මෙතෙන්දී අවශ්‍ය වුණේ ඔයගොල්ලන්ට මේ සූත්‍රයක් සහ ශ්‍රිතයක්. එහෙම නැත්නම් ෆෝමියුලා එකක් සහ ෆන්ක්ෂන් එකක් අතර වෙනස පැහැදිලි කරන්න. ඒ නිසා අපිට ෆන්ක්ෂන් භාවිතා කිරීම Excel වලදී කාලය අපිට ඊටාම ඉතුරු කරනවා.
හරි. ඒ වගේම තව මට එක මුලින් කියන්න ඕනි කාරණයක් මෙතනදී අමතක වුණා. දැන් මේ කොටු දැල ඔයගලන්ට පේනවා මේ සෙල් වලින් හැදිලා තියෙන්නේ අපේ ෂීට් එක. අපි print out එකක් ගන්න ගියොත් වරදවා තේරුම් ගන්න එපා. අපි print out එකක් ගන්න ගියොත් කිසිම වෙලාවක මේ කොටු දැල print වෙන්නේ නැහැ. අපිට print වෙන්නේ අපි මේ page එක ඇතුලේ මේ sheet එකේ type කරපු දේවල් ටික විතරයි ඉතුරු වෙන්නේ. දැන් මම උදාහරණයක් ඔයගලන්ට පෙන්නන්නම් print preview එකක්. මම file වලට ගිහිල්ලා දැන් print වලට ගියාම දැන් මේ තියෙන්නේ print preview එක. ඔච්චරයි මට print වෙන්නේ. පේනවනේ A4 sheet එකක ඔය විදිහට print වෙනවා. ඕක ඊටාම වැදගත්. අර කොටු දැල අපිට print වෙන්නේ නැහැ. හොඳයි. Excel කියන්නේ ටිකක් සංකීර්ණ වගේම ටිකක් විශාල මෘදුකාංගයක්. ඉතින් මේ මෘදුකාංගය පිළිබඳව හොඳ දැනුමක් සහ අවබෝධයක් ලබා දෙන්න ඕන නිසා මේ පාඩම කොටස් කීපයකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මොකද මේ පාඩම දීර්ඝ විදිහට පැය ගාණක් රෙකෝඩ් එකක් හදන්න අමාරුයි. ඒ නිසා විනාඩි 30ක වගේ කොටස් කීපයකින් තමයි මේ පාඩම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පාඩමේ ඉතුරු කොටස ඊළඟ වීඩියෝ එකෙන් නරඹන්න. ඒ වීඩියෝ එක ඕගලන්ට උඩ තියෙනවා. ඒත් එක්කම පල්ලෙහාම මේකේ link එකක් දාලා තිනවා. අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එක ඒ link එකෙන් ගිහිල්ලා නරඹන්න.